බ්‍රහස්පතින්දා අපි යොමුලේ අවසන් විශේෂාංගය සුවර්ණ විශේෂාංගයත් එක්ක තමයි ඔබ මේ විදිහට සම්බන්ධ වෙන්නේ. අපි දවසේ කතා කරන්න සූදානම්ෙන් ඉන්නේ මේ වකුගඩු රෝග සම්බන්ධයෙන්. හැබැයි වකුගඩු රෝග සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම ඔබ දැනුවත් කරනවා. ඒ ඔස්සේ ගියම් මොනවද ප්‍රතිකාරම ගැනත් කතා කරනවා. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව ප්‍රතිකාරමයන් තියෙනවද? මේ දේවල් හොඳ කරගන්න පුළුවන්ද කියන තැන තමයි අද දවසේ විශේෂයෙන්ම ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්ෙන් ඉන්නේ. වකුගඩු රෝග ඇතිවන්නට මූලික වන හේතු කාරණා මොනවද කියලාත් අපි කතා බහ කරනවා. ඇයි මෙච්චර දැන් මේ දවස්වල දැන් කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක වකුගඩු රෝගය කියන එක ගොඩක් කතා බහ නොවන තැනකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මිනිසුන්ටත් අමතක වෙලා තියෙනවා මෙවැනි රෝග ලක්ෂණත් අපිට ඇති වෙයි කියන එක. ඉතින් ඒ නිසා අපි කතා කරන්න සූදානම් විශේෂයෙන්ම වකුගඩු රෝග හැදෙන්නේ ඇයි? මොනවා හේතු කරගෙනද කියන වගේ සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මොනවද තියෙන ප්‍රතිකර්ම කියලාත් අපි කතා බහ කරන්න සූදානම් සුවර්ණ විශේෂාංකයෙන්. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද දවසේදී අපත් සමග එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍යාචාර්ය LPA කරුණා තිලක වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි සුබෝදෑසන. අයිබෝන් සුබෝදෑසන. වෛද්‍යතුමා සම්බන්ධ වෙලා ඉන්න ඔබට පුළුවන් සජීවීව මැදිරියට දුරකථන මතමකුත් ලබා දෙන්න. අද දවසේ අපි කතා කරන්නේ වකුගඩු රෝග සම්බන්ධයෙන්. ඉතින් ඔබට පුළුවන් මෙවැනි ගැටලු වලට ඔබත් මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් සජීවීව අපේ මැදිරියට දුරකථන මතමක් ලබා දෙන්න පුළුවන් 0115 299 299 මැදිරියේ දුරකථන අංකය 0115 299 299. වෛද්‍යතුමා අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න විශේෂයෙන්ම ආයුර්වේද ප්‍රතිකර්මයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න තමයි අද වෛද්‍යතුමන් සම්බන්ධ වෙලා ඉන්නේ. වෛද්‍යතුමනි දැන් වකුගඩු රෝග ගැන නම් අපි නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. හැබැයි හැමදාමත් කිව්වට මේ පිළිබඳව වැඩි සැලකිලිමත් භාවයක් දක්වනවා. හරි අඩුයිනේ. ඒ නිසා අපි නැවතත් මතක් කරමු. දැන් අපි සාමාන්‍යයෙන් දන්න විදිහ නම් වතුර මදිකමින් නැත්නම් වතුර ආශ්‍රිතව මොකක් හරි ගැටලුවක් සම්බන්ධයෙන් තමයි මේ වකුගඩු ආශ්‍රිත රෝග ඇති වෙන්නේ කියලා. ඒ නිසා අපි පැහැදිලි කරමයි මෙවැනි වකුගඩු රෝග ඇතිවන්න මොකක්ද හේතු කාරණා බවට පත් වෙන්නේ කියලා අපි කතා බහ ආරම්භ කරමු. ඔව්. වකුගඩු රෝග කියන්නේ වකුගඩු අපේ ශරීරයේ හැම මිනිසෙක්ගේම ශරීරයේ තියෙන ශරීරයට අත්‍යවශ්‍ය කාර්යයක් සිදු කරන, ඒ කියන්නේ ශරීරයට හානි කරන, ශරීරයේ විස කොටස් ඉවත් කළ යුතු, බහිස්රාවී කටයුත්ත කළ යුතු ප්‍රධානම ඉන්ද්‍රිය තමයි ප්‍රධාන වකුගඩු කියන්නේ. වකුගඩු දෙකක් අපිට තියෙනවා දෙපැත්තේ. වම් පැත්තේ දකුණු පැත්තේ දෙකක් තියෙනවා. ඉතින් ඔය දෙකේ කාර්ය කර්තව්‍ය නම් ශරීරයේ තියෙන රුධිරයට එකතු වෙන, අපේ රුධිරයෙන් අපිට හැම දෙයකටම වැදගත් වෙන්නේ එකතු වෙන විස කොටස්, නැත්නම් ශරීරයෙන් බැහැර කළ යුතු කොටස් සහ ශරීරයේ තවත් ක්‍රියාවලට මේ වකුගඩු දෙක ක්‍රියාකාරීත්වය උදව් වෙනවා. රුධිර පීඩනය හා සම්බන්ධ වගේ කටයුතු වලටත් උදව් වෙනවා. ඒකට ඒ කාර්යය පෙරලා ඒ ශරීරයෙන් එළියට යවීම, රුධිරයේ තියෙන නරක දේවල් පෙරාගෙන ඒ මුත්‍රා හැටියට එළියට පිට කිරීම තමයි මේ වකුගඩු වල ප්‍රධාන කාර්යය. නරක දේවල් පිට කරන එක, තියාගන්න නැතුව පිට කරන එක. අපි දන්නවනේ නරක දෙයක් ඇඟේ තියාගත්තොත්, මොනවා හරි දෙයක විස දෙයක් තියාගත්තොත් ඒක හානි කරන බව අපි දන්නවනේ හොඳටම. ඒක ඉවත් කිරීම තමයි වකුගඩු දෙකෙන් කරන්නේ. එතකොට ඒ කාරණේ නිසාද අපි කියන්නේ හැම වෙලාවම දැන් මුත්‍රා පිට කිරීම අපි හිර කරගෙන ඉන්නවත් හොඳ නැහැ කියලා කියන්නේ එහෙමද? ඔව්, ඒක තමයි මුත්‍රා පිට කිරීම ආයුර්වේද හැටියට ඒක වේග ධාරණය නොකළ යුතු එකක්. ඒ ආයුර්වේද හැටියට මුත්‍රා කියන්නේ වේගයක් අපෙන් පිට කළ යුතු වේගයක්. මුත්‍ර වේගය. ඒ කියන්නේ මුත්‍ර වේගය දරාගෙන ඉන්න හොඳ නැහැ. මුත්‍රා බරාවොත් මුත්‍රා පිට කරන්න ඕනේ. එහෙම නොකරුවොත් මොකද වෙන්නේ? මේක ඉවත් කළ යුතු දෙයක් නේ. තියාගෙන ඉන්න හොඳ නැහැ. එතකොට ඒ වගේම මුත්‍රා පෙරේනීම නිතරම වකුගඩුව තුල සිදු වෙනවා. ඒක නිරන්තරයෙන් දවසේ පැය 24 පුරා සිදු වෙනවා. සිදු වෙන්න ඕනනේ ශරීරයේ හැම කොටසක්ම වගේ යම් කොටස් අදිබල තද බල ලෙසත් වැඩ කරනවා. එතකොට ඒ වගේ නිෂ්පාදනය වෙන මේ විස කොටස් නරක කොටස් පිට කරන්නට ඕනේ. එතකොට ඒක පිට නිකරුවොත් මොකද වෙන්නේ? ඒක නිෂ්පාදනය කරන මේ යන්ත්‍රයට මේ නැත්තම් මේ වකුගඩු දෙකට ඒ වකුගඩු දෙක කටයුතු කරනවා. නමුත් ඒකේ කටයුත්ත කරන්නට දෙන්නේ අපි බාධා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ බාධාව කියන්නේ වේග ධාරණය. මුත්‍රා පිට කරන්න ඕන. පිට කරන්න හදන දේ අපි දෙන්නේ නැතුව නතර කරන් ඉන්න. එතකොට මොකද වෙන්නේ? මේක වැඩි කාලයක් දීර්ඝ කාලයක් කරපුවාම ඒකේ බලපෑම කෙලින්ම වකුගඩු වලට එනවා. එතකොට වකුගඩුව දුර්වල වෙන්න, වකුගඩුවට හානි වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා ඒක. ඒ නිසා තමයි ආයුර්වේද කියලා තියෙන වේගාං දාරයේත් වාත වීන් මූත්‍ර කියලා කියන්නේ උන් ඕකයි. කියන්නේ මූත්‍ර පිට කිරීම කරන්නට ඕනේ. මේක දරන්නට හොඳ නැහැ. ඒවා අපි මං හිතන්නේ මේ මහ ජනතාව මේවා
අත්දැකලත් ඇති මේම කරනකොට පසු කාලයක ඇති වෙන දේවල් රෝග ඇති වෙන හැටි කොහොමද කියලා තේරුම් අරගෙනත් ඇති. සමහර වෙලාවට තේරෙන්නේ නැතිව ඇති. නමුත් මේ කට්ටිය උත්තර නිසා තමයි මේ රෝගය ඇති වුනේ කියලා හොඳට කල්පනා කරන්න ගියොත් සමහර විට තේරෙන්නටත් පුළුවන්කම තියෙනවා. මොකද ආයුර්වේදයේ කියලා තියෙන කරුණු සියල්ලම එදත් අදත් හෙටත් සත්‍ය දේවල්. ඒව ස්වභාව ධර්මයේ සිදුවීම යාන්ත්‍රණයත් එක්ක කතා කරන දේවල්. ඉතින් ඒ නිසා ඒක අසත්‍ය වෙන්නට බෑ. ඒ නිසා වකුගඩුව දෙකේ ක්‍රියාකාරීත්වය හරියට පවත්වා ගැනීම තමා අපිට අත්‍යවශ්‍යම කාරණාව. ඒක කරගන්නට උදව් වෙන කරුණු රාශියක්ම තියෙනවා. මම අර කිව්වා වගේ වකුගඩුව කියන්නේ මේ ලොකු ඉන්ද්‍රියක් නෙමෙයි, පොඩි ඉන්ද්‍රියක්. එතකොට මේ ඉන්ද්‍රිය දෙකේ ඇතුලේ තියෙනවා මිලියන ගණන්, දසලක්ෂ ගණන් කුඩා පෙරණයන් තියෙනවා. ඒ වගේ තමයි මේ මතර පෙරලා ගන්නෙ. ඉතින් ඒ පෙරලා ඔක්කොම පිරිසුදු කරලා අපිට දෙනවා. ඉතින් ඔය පෙරීමේ ක්‍රියාවලියට තව ගොඩක් මනසේ තියෙන ක්‍රියාවලිය, ස්නායුමය ක්‍රියාවලිය ගොඩක් දේවල් බලපානවා. ඒවා හරියට සිදු නොවුනොත් මේ වකුගඩුවට හානි වෙන්නට පුළුවන්. එතකොට මේ කරන ක්‍රියාවලිය අඩපණ වෙන්න පුළුවන්. කරන ක්‍රියාවලිය අඩපණ වෙනවා කියන්නේ මොකද? අපි රෝගාතුර වෙනවා. අපි රෝගියෙක් වෙනවා. ඒ දේ සිදු වෙනවා. ඉතින් ඒ නිසා තමයි වකුගඩුව ගැන හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. අනිත් එක වකුගඩු රෝග කියන්නේ එක හේතුවක් නිසා ඇති වෙන එකක් නෙමෙයි මේ වකුගඩු නරක් වෙනවා කියන එක. වකුගඩුව දුර්වල වෙනවා කියන එකට හේතු ගොඩාක් තියෙනවා. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් සමහර විට අපි කතා කරන්නේ අපේ ලංකාවේ අපිට බහුලවම පහුගිය මේ මෑත අතීතේ දැනටත් මේක අදත් තියෙනවා. මේ වගේ දුක් විඳින රෝගීන් රාශියක් 100 ගණනක්, 100 ගණන් නෙමෙයි ඊට වඩා ගණනක් ලංකාවේ ඉන්නවා, විශේෂ ගතිවල ඉන්නවා. පෞල් පිටින් දුක් විඳිනවා මේ වකුගඩු දුර්වල වීම නිසා. එහෙම රෝග අවස්ථාවක් ලංකාව පුරා පැතිරෙන්න තියෙනවා. ඔකට පහුගිය මේ කොරෝනා ප්‍රශ්නය නිසා මේක යටපත් වෙලා තියෙනවා. නමුත් ඒ රෝගීන් අදත් ඒ විදිහමයි, ඒ පැතිරීම ඒ විදිහටම ඒ රෝගේ පැවතිලා යනවා. ඒ එක අවස්ථාවක්. අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා මේ වකුගඩුව නරක් වීමේ. එකක් තීව්‍රව, එහෙම නැත්නම් හදිසියේ වකුගඩුව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ක්‍රියාකාරීත්වයට බලපෑමක් වෙලා හානි වෙන්නට පුළුවන්. දීර්ඝ කාලයක් හැමින් ඇවිල්ලා මේ වකුගඩු නරක් වෙන්නට පුළුවන්. ඔය තියෙන්නේ එවැනි අවස්ථාවල්. අද අපිට එවැනි අවස්ථාවල් තමයි බහුලවම දකින්නට තියෙන්නේ. දීර්ඝ කාලය ක්‍රොනික් කියනවා. අපි ඒවට කියනවා ක්‍රොනික් කිඩ්නි ඩිසීසස් කියලා. මේ ඒ වගේම අපි හිතමු හදිසි අනතුරක් වෙනවා. වකුගඩුවට හානි වෙනවා, වකුගඩුව තැලෙනවා. එහෙම නැත්නම් හදිසියෙම රුධිරය ඉවත් කළා, ශරීරයේ රුධිරය ගලලා ඒ වගේ දේවල් අන්න එවැනි හේතු නිසා මේ වකුගඩුව දෙක නරක් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒවා හදිසි වෙන දේවල්. තීව්‍ර හේතු, ඇකියුට් හේතු. නමුත් අපිට අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ දීර්ඝ කාලීනව ඇති වෙන ටික වකුගඩු නරක් වෙලා ඇති වෙන රෝග. මේකේ වැදගත් පැති කීපයක්ම තියෙනවා. අපි අවබෝධ කරගන්නේ නැති, සමහර විට අවධානය යොමු කරන්නේ නැති. නමුත් මේක තමයි අවධානය යොමු කළ යුත්තේ අපේ රට නිරෝගීව තියාගන්නට නම්. මේක විශේෂයෙන්ම මේක ආයුර්වේදය සම්බන්ධ අදාළ අංශවල ප්‍රධාන වගකීමක් වෙනවා. අපේ රෝගීන්ට නිරෝගී බව ලබා දෙන්න. මොකද ආයුර්වේදයේ මේ දේවල් නිවැරදිව හරියට උගන්ලා තියෙනවා, හරියට කරලා තියෙනවා. අද නෙමෙයි අවුරුදු 3000කට ඉස්සෙල්ලත් මේ ඔය පවතින වකුගඩු රෝග ගැනත් සටහන් කරලා තියෙනවා, ලියලා තියෙනවා, ප්‍රතිකාර කරලා තියෙනවා. ඉතින් ඒවා අපි කියන්න කනගාටුයි. අපේ රටේ ඒ පහසුකම් ඉතාම අඩුයි ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ. ඒක ගැන තමයි වැඩිපුරම අවධානය යොමු කළ යුතු වන්නේ. එතකොට මීට වඩා මේ වෙන වකුගඩු රෝග වලින් බොහෝ සහනයක් රෝගීන්ට ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ප්‍රතිකාර ආයුර්වේදයේ දැන් බොහෝ වෙලාවට හිතුවොත් අත් බෙහෙත් කියලා දේවල් වගේ හැටියට සමහර ජනතාව අවබෝධ කරගෙන තියෙනවා. ඕන දෙයක් කරලා මේක හොද කරන්න. එහෙම බෑ. මේ වකුගඩු වගේ රෝග වලට තියෙන ප්‍රතිකාර සුවිශේෂයි, විශිෂ්ටයි. ඒවට විශේෂ පුහුණුවක්, විශේෂ දැනුමක්, විශේෂ ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් ඉන්දියාව වගේ රටවල් වල ඒවා ඉතා හොඳින් කරනවා. දැන් අපි ඉගෙනගෙන අවිලා තියෙන්නේ ඒ රටවල් වල තියෙන නිසා. ඉතින් දැන් විශේෂයෙන්ම මම කියවිය යුතු දේ තියෙන්නේ මේ වකුගඩු රෝග ඇති වෙන්නේ ඇයි කියන එක දැන් ප්‍රධාන දේ තිබ්බේ. ඉතින් මේකත් මම නොකියාම බෑ. වකුගඩුවට හානි කරන ඖෂධ රාශියක් තියෙනවා. අද අපේ රටේ අපි දකින වෛද්‍යවරු හැටියට අවුරුදු ගණනාවක් තුළ අත්දැකලා තියෙන දේවල් සහ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන දේවල්. මේවා බොහෝ අය දන්නවා, විද්‍යාවේදී දන්නවා මේ දේවල්. ඖෂධ වර්ග අපේ වකුගඩු වලට ඉතාමත් බරපතල ලෙස හානි කරනවා. සමහර ඖෂධ වර්ග ගන්න
බොහෝ ඖෂධ වර්ග බොහෝ රෝගවලට ගන්න ඖෂධ දීර්ඝ කාලයක් ගැනීම නිසා අපේ තුමු රුධිර පීඩනය අධික රුධිර පීඩනය දියවැඩියාව සහ වෙනත් කොලෙස්ටරෝල් එවැනි දේ බොහෝ රෝග තියෙනවා. අපි දන්නවා ඒවත් අර චිරකාලී රෝග කියලා තියෙනවා. මේ ඒ කියන්නේ දීර්ඝ කාලයක් පවතින රෝග. ඉතින් ඒවට අද අපි දන්නවා ඒකට ස්ථිර ප්‍රතිකාර අද හුඟක් අඩුයි. නමුත් ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැත්තේ එක සඳහා තියෙන හොඳ ප්‍රතිකාර. ඉතින් ඒවට ගන්න ඖෂධ නිසා, රසායනික ඖෂධ නිසා ඒකේ අවසාන ප්‍රතිඵලයේ හානිය ලැබෙන්නේ මේ වකුගඩු වලට. ඉතින් ඒ නිසා වකුගඩු නරක වීම අද මේ නිසා වැඩි වෙලා තියෙනවා. ඉතින් බරපතල තියෙනවා. හරි. වෛද්‍යතුමනි අපිට අවසරයක් දෙන්න. අපිට දුරකථන අමතමක් තියෙනවා. අපි ඉන්න අනතුරු නැවතත් ওই මාතෘකාවෙන් පිළිබඳ කතා කරමු. අකිල මහත්මයා අපත් සමග එකතු වෙනවා. ආයිබෝන් ඔබතුමාට. හෙලෝ කියන්න. අකිල මහත්මයා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. ආයිබෝන් කියන්න. හොඳයි. මගේ වකුගඩුවේ අර මුත්‍රාගල් සම්බන්ධව මම දැනගන්න මට දෙක පාරක් විතර හැදෙලා තිබුණා. ඔව්. දැන් ස්කෑන් එකක් කරලා ඒ වෙලේ මේ කිව්වා ඔක්කොස්ලි කරුණෙtti මේ ගල් දෙකක් තියෙනවා කියලා. ඔව්. ඒ සම්බන්ධව මට මේක හරි අයින් කරලා ගන්න හරි මට කිය කරගන්න හරි මොකක් හරි උත්මාන විස්තරයක් දැනගන්න. හොඳයි බොහොම හොඳයි. මම ඉස්සරහට කියන්නට ආපු කරුණක් තමයි ඒ මහත්මයා කිව්වේ. වකුගඩු වල ගල් ආයුර්වේදයේ මේකට කියන්නේ මුත්‍රා අශ්මරී කියලා. අශ්මයක් කියන්නේ ගලක් කියන සංස්කෘත වචනේ. අශ්මරී කියන්නේ සතුරුකමක් ඇති කරන ගලක්. ඉතින් මේ ගල් හැදෙන්න පුළුවන් වකුගඩුවේ මුත්‍රා නාලවල මුත්‍රාශය හැදෙන්නට පුළුවන්. හැබැයි මේකත් මම දැනුවත් කරන්නට ඕනේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ශල්‍ය කර්ම නොකර ඔක්කොම නෙමෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතා හොඳ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර තියෙන සහ මුලින්ම ලෝකේ විද්‍යාත්මකව ශල්‍ය ප්‍රතිකාර කරපු වෛද්‍ය විද්‍යාව. සමහර ගල් වලට ශල්‍ය කර්ම කළ යුතුයි. සමහර තත්ත්ව වලට පත් වුණාට පස්සේ ඉතා අධික ලෙස විශාල වුණාට පස්සේ සමහර ඒවා තියෙනවා ඉතා කලාතුරකින් දේ කර ගන්නට බැරි. නමුත් බොහෝ ගල් අපිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර වලින් දිය කරන්නට පුළුවන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන කුඩු කිරීම නෙමෙයි. ඉතා පුංචි ගල් වැටෙන්නට බෙහෙත් තියෙනවා. ඖෂධ ඒකට කියනවා පාතනය කියලා. පාතනය කියන්නේ උඩ ඉඳලා තියෙනවා නම් කොහේ හරි හිර වෙලා තියෙනවා නම් පුංචි ගලක් යන්නට පුළුවන් ප්‍රමාණයේ ගලක්. ඒක අපිට ඉවත් කරන්නට බෙහෙත් වර්ග තියෙනවා. හැබැයි එහෙම ඉවත් වෙන්න බැරි නම් ලොකු නම් නැත්නම් ගොඩක් හිර වෙලා තියෙන ගල් තියෙනවා නම් ඒවට තියෙනවා බේදන ඖෂධ කියලා. බේදනය කියන්නේ කුඩු කරනවා, දිය කරනවා. ඇතුළෙම දිය කරනවා. ඖෂධවල ගුණය තියෙනවා. ඉතින් දැන් සමහර ඖෂධ තියෙනවා පාෂාණ බෙහෙද කියලා මම නම කියන්න කැමති නැහැ. මොකද මේවා භාවිතා කරනවා වැරදියට. ඒ නිසා සමහර ඖෂධ වලට කියන්නේ ඒකේ නම පාෂාණ බෙහෙද. ඒ කියන්නේ ඖෂධය පාෂාණයක් බිඳින්නට පුළුවන් ගුණය තියෙනවා, හැකියාව තියෙනවා. ඉතින් එවැනි ඖෂධ ගොඩක් ආයුර්වේදයේ තියෙනවා. හැබැයි ඒවා නිකන් ඖෂධ නෙමෙයි, චිකිත්සාවක් විදිහට තියෙන්නේ. එතකොට ඒ ඖෂධ දුන්නාම මේ ගල් දිය කරලා යවන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ ඖෂධ දී කිරීමට පුළුවන්කම තියෙනවා. බොහෝ ආශ්මරී නැත්තම් ගල් සාධ්‍ය අවස්ථාවේ තියෙන්නේ. ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් හොඳ කරගන්නට පුළුවන්. ඒකම මම කියන්න ඕන කාරණාව තමයි මේ ගල් සමහර ගල් හිරවීම නිසා සහ විශාල වීම නිසා වක්ගඩුව තුල වෙන්න පුළුවන්. වක්ගඩුවෙන් පහළට මුත්‍රා ගෙනියන නාලවල හිරවීම නිසා වෙන්න පුළුවන්. මුත්‍ර පෙරීමට බාධා වෙනවා. මුත්‍ර පෙරෙන්නේ නැතුව එතන යන්නේ නැතුව වකුගඩුවට ඒ පීඩනය ඇවිල්ලා වකුගඩුව ඉදිමෙන්නට පටන් ගන්නවා. මේකට හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් කියලා කියනවා. එතකොට ඒ තත්ත්ව දිග කාලයක් තිබුණොත් ඒ වගේම වකුගඩුව තුල ගල් තිබිලා හිර වෙලා ඒව නිසා හානි වුණොත් හැබැයි පස්සේ කාලෙක වකුගඩුව නරක වෙන්නටත් පුළුවන්කම තියෙනවා. අන්න අර වකුගඩුව නරක වෙන්නට පුළුවන් එක හේතුවක් එවැනි ගල් හරියට ප්‍රතිකාර නොකිරීම නිසා හෝ එවැනි ගල් වලට ප්‍රතිකාර නොකිරීම නිසා වැරදි ප්‍රතිකාර කිරීම නිසා වකුගඩුවට හානි වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකත් එක හේතුවක් වකුගඩු හානි වෙන්න. අපි ඔබට වැඩසටහන අවසානයේ වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය මතක් කරනවා. ඒ ඔස්සේ ඔබට පුළුවන් පාවිච්චිකවත් වෛද්‍යතුමා මුණ ගැහිලා ඔබට මේ ඔබට ඇතිවට තියෙන මේ රෝග ලක්ෂණ වලට සහ ඒ වලට නිසි ප්‍රතිකාරමයන් කරගන්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව අද අපි කතා කරන්නේ සුවර්ණතුරින් වකුගඩු රෝග සම්බන්ධයෙන්. දැන් වෛද්‍යතුමනි අපි කතා කරා වකුගඩු රෝග කොහොමද ඇතිවෙන්නේ සහ ඒකට යම් තාක් දුරට අපි මොන වගේ පිළියම්ද යොදා ගන්නට අවශ්‍ය වෙන්නේ කියලා කතා කරා. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් ඔබතුමා සඳහන් කරා දීර්ඝ කාලයක් තිස්සේ යටපත් කරගෙන ඉඳලා නැවතත් උග්‍ර වෙන්නේ අවස්ථාවක් තියෙනවා කියලා වකුගඩු රෝග කෙනෙක්ට හඳුනා ගන්නට නොහැකිව. එතකොට අපිට මේ පසු කාලීනව හෝ අපිට කොහොම හරි මොන හරි රෝග ලක්ෂණයක් තියෙනවද අපිට මේ කෙනාට වකුගඩු රෝගයකින් පෙළෙනවා කියලා අපිට නිගමනය කරන්නට හැකියාවක් ලැබෙන තැනක් තියෙනවද කෙනෙක්ගේ? ඔව් හොඳ ඒක දැනගත යුතු
දැනුවත් විය යුතු කරුණක්. ඇත්තටම වකුගඩුව හානි වීම කියලා කියන්නේ අපි දන්නවා මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ වකුගඩු දාන තත්වයටම වකුගඩුව නරක වීම. බද්ධ කිරීමක්. ඔව් බද්ධ කිරීම කියනවා. ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා කියනවා. එතකොට මේ තත්වයට සමහර විට වකුගඩුව හුඟක් දුරට නරක වෙනකම්ම සමහර විට පිටින් ලක්ෂණ පෙන්වන්න නැති අවස්ථාවල් ඕන තරම් තියෙනවා. බොහෝ අවස්ථාවල් තියෙනවා. වකුගඩුව සෑහෙන දුරකට හානි වුණාට පස්සේ තමයි පිටට රූප ලක්ෂණ පෙන්වන්නේ. සමහර වෙලාවට. හැබැයි සමහර ලක්ෂණ තියෙනවා ඒකෙන් හරියටම ඩයග්නෝස් කරන්නට බෑ, නැත්නම් හරියටම නිර්ණය කරන්නට බෑ රෝගියාට මේක මට වකුගඩු රෝගියම තමයි කියලා. හැබැයි නමුත් රෝගියා දැනුවත් විය යුතු ටිකක් හරි අවබෝධයෙන් හිටිය යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මූත්‍ර කියන්නේ ඊටාම ශරීරයට අත්‍යවශ්‍ය කරුණක්. පිට කලන්නට ඕනේ. නමුත් මූත්‍ර ශරීරයේ තියෙන්නට ඕනේ. මූත්‍ර සම්පූර්ණයෙන්ම නැති වෙන්න බෑ. ඉතින් ඒක හරි වැදේ නිසා තමයි ආයුර්වේදයේ වකුගඩු රෝග වලට කතා කරන්නේ මූත්‍ර රෝග හැටියට. යටතේ තමයි වකුගඩු රෝග. මොකද මූත්‍ර කියන්නේ ශරීරයේ අවශ්‍ය ක්‍රියාකාරී සංඝටකයක්. ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් එතකොට මේ මූත්‍ර පිටවීම නිසියාකාරව සිදු වෙන්නට ඕනේ. අපි දන්නවා මුත්‍රා පිට වෙන ආකාරය. කෙනෙක් දන්නවා. එයාට මුත්‍රා යන වාර ගණන කොච්චරද? මුත්‍රාවල ප්‍රමාණය සාමාන්‍යයෙන් වතුර පානය නැත්නම් ඒ ජලයේ පානයත් එක්ක ගත්තාම ඒ කාලේ නිරෝගී වෙනකොට කාලයේදී පිට වෙලා තියෙන්නේ කොයි විදිහටද? වාර ගන්න ක්‍රමණයද ප්‍රමාණය කොහොමද? ඒ වගේ මේකේ ගුණාත්මක භාවය පහය වෙනත්. ඔව් ඒක තමයි මම කියන්නේ ගුණාත්මක භාවය. අපිට ගුණාත්මක භාවයේ සරල ලෙස දෙක පැත්තක් තියෙනවා. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක. ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් කියලා. එතකොට ප්‍රමාණාත්මක භාවය ගත්තොත් මුත්‍රා ප්‍රමාණය යන ප්‍රමාණය එක්ක තියෙනවට වඩා අසාමාන්‍ය ලෙස අඩු වෙන්නට හොඳ නැහැ. එතකොටත් හිතන්න පුළුවන් අපිට මොකක් හරි රෝගයක් වෙනවා හරියටම වකුගඩුවේ මොන රෝගයද කියලා කියන්න බෑ. නමුත් තියෙන්න පුළුවන්. අධික ලෙස දීර්ඝ කාලයක් ලෙස පිට වෙනවා නම් අසාමාන්‍ය ලෙස තිබිලා නැතුව එහෙම වුණා නම් අන්න එතකොටත් හිතන්නට ඕනේ පුළුවන්කම තියෙනවා මොකක් හරි දෙයක් මට තියෙනවද මගේ වකුගඩුව වලට සම්බන්ධ. ඒ ප්‍රමාණ ඒ වගේම යන වාර ගන්න අපි හිතමු රාත්‍රියට යන වාර ගන්න. එහෙම තියෙනවනේ අපි දන්නවා රාත්‍රියට එහෙම යන්න බෑ. එතකොට එහෙම දෙයක් හදිසියෙ වෙන්නව නම් කාලයක් වෙන්න පටන් අර ගන්න තියෙනවා. එතකොට බලන්නට ඕනේ. එතකොට හිතන්නට ඕනේ. අර ඔය අහපු මේ පාට ගුණාත්මක භාවය කියලා තියෙනවා. අපිට ඒක බලා ගන්නට පුළුවන් දෙයක් තියෙනවා. මුත්‍රා පිට වෙන ආකාරයන්. අපි දන්නවා මුත්‍රාවල වර්ණය සාමාන්‍ය වර්ණය අපි දන්නවා. හුඟක් වෙලාවට වතුර අඩුවෙන් බිව්වොත් ටිකක් අඳුරු වර්ණයක් තද පහයක් ගන්නවා. ඒක වතුර හොඳට බිව්වොත් නිරෝගී කෙනෙක්ගේ ඒක ගිහිලා සාමාන්‍ය පිදුරු පාටට මුත්‍රාවල එනවා. එතකොට ඒක නැතුව පාට වෙන තදබල ලෙස වෙනස් වෙනවා. රතු පාටට මුත්‍රා යනවනම් එහෙම නැත්නම් ඉතා ඝනකම සහිත මුත්‍රා යනවනම් පෙන සහිත මුත්‍රා යනවනම් කැදලි සහිත මුත්‍රා යනවනම් එතකොට අපිට උවා මුත්‍රාවල තියෙන ගුණාත්මක භාවය මුත්‍රාවල තියෙන සංඝටකවල වෙනසක් වීම නිසා ඇති වෙන. ඒ සංඝටක එන්නේ කොහෙන්ද? පෙරන්නේ වකුගඩුවේ. වකුගඩුවෙන් ශරීරයෙන් පෙරන්නේ සුසුසු නැති අනවශ්‍ය දේවල් විතරයි. ඒවා ඕනෑවට වඩා පෙරනවා නම් වැරදි විදියට පෙරනවා නම් ඒ කියන්නේ මොකද්ද? මැෂින් එක හානි වෙලා. මැෂින් එකේ හොඳ ඒවා නෙමෙයි දැන් නරක ඒවත් පෙරලා යනවා. වැඩියනොත් පෙරලා යනවා. පොඩි එක නෙමෙයි ඊට වඩා ලොකු එකකුත් පෙරලා යනවා. එතකොට අපි දන්නවා වකුගඩුවට හානි. එතකොට අපි එහෙම වුණොත් ගිහිල්ලා පෙන්නලා වෛද්‍යවරයෙකුට පෙන්නලා සුදුසුකම්ලත් හරි වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒක බලන්න පුළුවන්. අද අපිට මේක අඳුර ගන්නට පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා තාක්ෂණයේ විද්‍යාවේ තාක්ෂණයේ. මුත්‍රා පරීක්ෂා කරලා බලන්න පුළුවන් තියෙනවා. මුත්‍රාවල තියෙන සංඝටක අපි දන්නවා සාමාන්‍ය කෙනෙක්ගේ නිරෝගී කෙනෙක්ගේ මුත්‍රාවල තියෙන සංඝටක කොච්චරද කොයිතරම් ප්‍රමාණයක්ද කොවද තියෙන්නට ඕනේ කියලා. එතකොට ඒකෙන් බලාගත්ත හැකි අපි හිතමු සරල උදාහරණයක් ඇටියට කියනවා නම් ඇල්බියුමින් ප්‍රෝටීන් වල කොටසක් තියෙනවා. ඕක පෙරෙන්නට බෑ මුත්‍රාවත් එක්ක. ප්‍රෝටීන් පෙරෙන්නට හොඳ නැහැ. ඒ ප්‍රෝටීන් පෙරන ප්‍රමාණය වැඩි වෙනවා යනවා නම් ප්‍රෝටීන් පිට වෙලා ඒක හැඩපෙන්නේ නැති අවස්ථාවත් අපිට බලාගත්ත හැකි මයික්‍රෝ ඇල්බියුමින් යූරියා කියලා. හුඟක් වැඩි වුණාට පස්සේ රෝගය අපිට ටිකක් ඊට වඩා සරල විදිහටත් බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මූත්‍රා පරීක්ෂාවෙන් අපිට යම් වෙනස්කම් බලන්න පුළුවන්. තව වැදගත්ම අපිට ඊට වඩා දේවල් තියෙනවා. එක්ස්රේ අද තියෙනවා. අද තියෙනවා ස්කෑන් ගල් බලා ගන්නට පුළුවන් එක්ස්රේ වලින්. එහෙම නැත්නම් ස්කෑන් තියෙනවා. අද ලේසි. මේවා තාක්ෂණයේ විද්‍යාවේ පරීක්ෂණ විදි. ඒවා භාවිතා කරලා අද අපිට හරි ලේසි රෝගියාගේ දැන් කොයි තත්ත්වෙද තියෙන්නේ වකුගඩුවත් බලා ගන්න පුළුවන් ක්‍රියාකාරීත්වය ස්කෑන් එකම වගේ. වකුගඩුව දැන් හානි වෙගෙන එනවද? වකුගඩුවේ සෛල වෙනස් වෙලාද? එතකොට අපිට ඉක්මනින්ම අවශ්‍ය ප්‍රතිකාරය කරන්නට පුළුවන්කම තියෙනවාද? මේවා ආයුර්වේද වෛද්‍යවරුන්ට ඉතාමත්ම මේ ආයුර්වේදයේ තියෙන වැදගත් ප්‍රතිකාර මේවා බලලා හරි අවස්ථාවේදී හරි විදියට දෙන්නට පුළුවන්. ඒව ටික තමයි හැබැයි ආයුර්වේදයෙන් වෙන්නට ඕනේ.
හරි අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව තමයි අද දවසේ ඔබව දැනුවත් කරන්නේ මේ වකුගඩු රෝග ඇතිවන හේතු කාරණා සහ ඒවට තියෙන නිසි ප්‍රතිකර්මයන් මොනවද කියන එක වෛද්‍යතුමනි අපි අවසාන වශයෙන් කතා කරමු. දැන් වකුගඩුවක් නරක් වුණයින් පස්සේ අපිට තියෙන එකම ක්‍රමවේදයේ විදිහට ඔබතුමත් සඳහන් කරා වකුගඩුව බද්ධ කිරීම කියලා. එතකොට මේ තත්ත්වයට අපි කොහොමදපත් වෙන්නේ සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපිට නිසි ප්‍රතිකර්මයන් මගින් මේක හොඳ කරගැනීමේ හැකියාවක් තියෙනවද? ඔව් ඒක මම කියව යුතුම වෙනවා. මම හිතන්නේ මේක ආයුර්වේදයේ විශේෂයෙන්ම ආයුර්වේදයට අදාළ බලධාරීන්ගේ විශේෂම අවධානය යොමු වෙන්නට ඕන මේක. මොකද මේ ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාරවල ප්‍රතිඵල අද ඉතා අල්ප ලෙස තමයි මහ ජනතාවට ලැබෙන්නේ. නමුත් අපි ආයුර්වේදයේ මීට වඩා මේ දේවල් හරියට ලබා දිය යුතු වෙනවා. ඒ නිසා මේක හොඳම උදාහරණයක්. එක උදාහරණයක් මේ රෝගේ. දැන් ආයුර්වේදයේ තියෙන අසාධ්‍ය අවස්ථාවල්. අසාධ්‍ය කියන්නේ මේක හොඳ කරන්නට බෑ. ඒකට ප්‍රතිකාරයක් කරන්නට බෑ. සමහර විට ශල්‍ය ප්‍රතිකාරය වගේ දේවල් තියෙනවා. නමුත් මේ වකුගඩු රෝගවල ඉතා වැඩි ප්‍රමාණයක් වකුගඩු නරක් වෙන්නට අන්තිමට නරක් වෙන්නට ඉස්සරලා බොහෝ ප්‍රමාණයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර වලින් සුව කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි එතනදි මතක තියාගන්න ඕන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර කිව්වහම මේ කසායක් බොන්න දීලා මේ ගුලියක් පෙත්තක් මේ කල්කයක් බොන්න දීලා කරන ප්‍රතිකාරය නෙමෙයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නියම ප්‍රතිකාරය කියන්නේ චිකිත්සා සූත්‍රයක් කියලා තියෙනවා. ඕනෑම රෝගයකට මේ වකුගඩු රෝග සම්බන්ධ රෝග රාශියක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. මුත්‍රාඝාත කියලා රෝග නම් යටතේ මුත්‍ර රෝග රාශියක්. එතකොට ඔය චිකිත්සා සූත්‍රය ඒ ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. ඒ යටතේ ප්‍රතිකාර කරන්නට ඕනේ. ඒකේ අවස්ථාවල අනුව ප්‍රතිකාර කර හැකි. එකක් විශේෂයෙන්ම කිය යුතු අවස්ථාවක් තියෙනවා. දැන් මම කිව්වේ මේ අභ්‍යන්තර ඖෂධ විතරක් නෙමෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙවැනි සුවිශේෂී බරපතල රෝග අවස්ථාවල වලදී ඖෂධ ශරීරය තුලට සමහර විට වකුගඩු දක්වාම යවන්නට ප්‍රතිකාර ක්‍රම තියෙනවා. උදාහරණ හැටියට වස්ති උත්තර වස්ති. ඒ කියන්නේ මුත්‍රා මාර්ගය තුලින් ශරීරයට ඖෂධ යවන්නට ඕන. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒ උපකරණක් තියෙනවා. අද භාවිතා කරන්නේ ඒ උපකරණ වලම විකරණයන් තමයි අද භාවිතා කරන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දා භාවිතා කරන්නේ. ඔව් ඒවා භාවිතා නොකරනවා අපි අද. ඒවා වෙලා තියෙන්නේ ඒකයි. නැත්නම් මුත්‍රා මාර්ගය තුලින් දාලා ඒ ඖෂධ වර්ග අපි තා ප්‍රවේශම් සහිතව ඊතා විස බීජ ඒ වැනි දේවල් ඇතුළත් නොවන විදිහට පුහුණුවලක් ඒ වෛද්‍යවරු ඒවා කරන්නට ඕනේ. එතකොට මේ ඖෂධ කෙලින්ම මුත්‍රාශය තුලින් මුත්‍රා නාල තුලින් වකුගඩුව දක්වාම යනවා. එතකොට කෙලින්ම වකුගඩුවේ තියෙන ශෛලවලට නිවැරදිතාවය ඇති කරන්නට පුළුවන්කම තියෙනවා. උදාහරණයක් ඇටියට එවැනි ප්‍රතිකාර ඔය ගර්භාෂය දක්වාම යන ඖෂධ යන අවස්ථාවල් තියෙනවා. කාන්තා රෝගාංශය ඒවා කරනවා. ඒ කියන්නේ උත්තර වස්ති කියන ප්‍රතිකාර. ඉතින් ඒ වගේ ප්‍රතිඵල ඒවා අපිට ලබා ගන්න පුළුවන් නම් ඒවා රෝහල් වල ඇති කරනවා නම් මේ වකුගඩු රෝගීන් 75%කට වැඩි ප්‍රමාණයකට අද ලංකාවේ මේ තියෙන නිරෝගී සුවය ලබා දෙන්නට පුළුවන් බද්ධ කිරීම දක්වා යන්නේ නැතුව. අද දවසේ අපි කතා කරේ වකුගඩු රෝග සම්බන්ධයෙන් ඔබට මං හිතන්නේ නිසි දැනුමක් ලැබුණා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මොනවද තියෙන ප්‍රතිකර්මයන් සහ මේ තාක්ෂණයත් එක්ක කොහොමද මේ දේවල් වසර ගණනාවකට කලිනුත් සම්බන්ධ වෙලා තිබුණේ කියන එක ඔබට පැහැදිලි වෙන්න තියෙන නිසා නිසි ප්‍රතිකර්මයන් කරගන්න ඔබට පුළුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව ඔබට පුළුවන් ආචාර්යතුමාන්ව මුණ ගැහෙන්න වෛද්‍ය LPA කරුණාතිලක වෛද්‍යතුමාන් ඔබට පුළුවන් කමක් තියෙනවා මුණ ගැහිලා ඔබටත් තියෙන මෙවැනි ගැටලු වලට මෙවැනි රෝගයන් වලට නිසි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් කරගැනීමේ හැකියාව ලැබෙනවා මෙන්න මේ දුරකථන අංකයට දුරකථන මතමක් ලබා දීලා ඔබට පුළුවන් වෛද්‍යතුමා පෞද්ගලිකව මුණ ගැහින්න මේ දිනවලත් සියලුම වෛද්‍ය කටයුතු සිදු කරනවා කියලා වෛද්‍යතුමා සඳහන් කරා. ඒ නිසා ඔබට පුළුවන් දුරකථන මතමක් ලබා දීලා ඔබට අවශ්‍ය වෙන දිනය වේලාව වෙන් කරගන්න 0112 79 23 94 0112 79 23 94 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා වෛද්‍යතුමා මුණ ගැහෙන්න. අදත් අපේ සුව අරණ විශේෂාංගය වෙනුවෙන් අපත් සමග එකතුණු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය LPA කරුණාතිලක වෛද්‍යතුමාන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ සම්බන්ධ වුණාට අද දවසේ බ්‍රහස්පතින්දා පියුමලත් එක්ක සම්බන්ධ වෙලා මේ මාතෘකාව පිළිබඳ කතා කරන්න අපිත් එක්ක එකතු වුණාට අයිබෝන් වෛද්‍යවනි අයිබෝන් අපි සූදානම් එහෙමනම් අද දවසේ බ්‍රහස්පතින්දා පියුමලින් සමගින යන්න හෙටත් උදෑසන 8ට ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව තමයි අපි අද දවසේ සමගින යන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ අපේ රටේ තියෙන මේ රෝග බිය දුර වෙලා අපිට ඉක්මනින්ම සුවය ලැබෙන කාලය බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී හැමදෙනාම සුවපත් වේවා කියලා මේ වෙසක් සතිය තුළදී අපි එකම ප්‍රාර්ථනායකයි රෝගිය දුර වේවා කියලා තමයි එකම ප්‍රාර්ථනාවේ බවට පත් වෙන්නේ ලෝකයේ සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ අපේ මගේ රටට දළදා හිමි සරණයි ගීතයත් ඔබට තිලින කරන ගමින් ඒ දළදා හිමි සරණ අපි හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනාවත් එක්ක අපි සමගින යනවා හෙට උදෑසන 8ට ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන. අයිබෝන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.